නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමං චෞසු සම්මා සති ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සන්ති තුන් ලෝකාග්‍රෝ අරහතු දස බලධාරී සර්වඥ සම්බුදුරජාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදුකාරය. තුන් ලෝකාග්‍රෝ අරහතු දස බලධාරී සර්වඥ සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික වූ පරම ගාම්භීර වූ සද්ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා ලෝකාග්‍රෝ අරහතු දස බලධාරී සර්වඥ සම්බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බඳු අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා මෙම විහාරස්ථානයේ වැඩ ඉන්න පරම පූජනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණවන්ත පින්වතුනි සතර සතිපට්ඨාන භාවනා වැඩසටහන් මාලාවේ මේ දෙවනි වැඩසටහන තමයි දෙවනි වාරයේ තමයි මේ ආරම්භ වෙන්නේ. පහුගිය මාසෙත් අපි මේ භාවනා වැඩසටහන ආරම්භ කරමින් දින දෙකක් පැවැත්තුවා. එදා ඒ දින දෙක තුල අපි අවබෝධ කරගත්ත, තේරුම් ගත්ත, දැනගත්ත ඒ තැන ඉඳලා ඉදිරියට තමයි දැන් මේ භාවනා වැඩසටහන යන්නේ. පින්වතුනි සච්චිවංග සූත්‍රයේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විමසනවා කතමං චාවුසු සම්මා සමාධි කතමං චාවුසු සම්මා සති කුමක්ද එවත්නි සම්මා සතිය කියන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී
මාර්ග සත්‍ය විස්තර කරනකොට කතමංච භික්ඛවේ සම්මා සති. කුමක්ද මහණෙනි සම්මා සතිය කියන්නේ? අන්නෙතනදී වදාලා බුදු පියාණන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වදාලා ඉදාවසෝ භික්ඛු මේ ශාසනයේ යම් භික්ෂුවක් කායේ කායානුපස්සී විහෙරති. කායානුපස්සනාවෙන් වාසය කරයි. ආතාපි සම්පජානෝ කෙලස් තවන වීරිය හා නුවණින් සතිමා විනය්‍ය ලෝකේ කායනම් වූ ලෝකයේ තුල හික්මේද වේදනාසු වේදනානුපස්සී විහෙරති. වේදනාවන් අනුව බලමි. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. චිත්ත ස්වභාවයන් අනුව බලමි. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධර්ම ස්වභාවයන් අනුව බලමි. කෙලස් තවන වීරයෙන් හා නුවණින් මනා සිහියෙන් හික්මේද. අන්න එතෙන්ද කියනවා අයං උච්චතාවසෝ සම්මා සති. තං අයං උච්චති භික්ඛවේ සම්මා සති. මහණෙනි මෙයට කියනවා සම්මා සතිය කියලා. මෙතෙන්ද කියනවා වැත්නි සම්මා සතිය කියලා. එතකොට එහෙනම් පිංගුතුනි ආර්ය අෂ්ටාංගික මාර්ග දේශනාවේදී බුදු පියාණන් වහන්සේ සම්මා සතිය හැටියට පෙන්වුවේ මොකද්ද? සතර සතිපට්ඨාන. එතකොට සතර සතිපට්ඨානේ වඩනවා කිව්වත් සම්මා සතිය වඩනවා කිව්වත් භාවනා කරනවා කිව්වත් එහෙම නැත්නම් සති සම්බොධ්‍යංගේ වඩනවා කිව්වත් සතින්ද්‍රිය වඩනවා කිව්වත් සති බලය වඩනවා කියලා කිව්වත් එකම කාරණයක්. සිංහතුනි මේ සතිය නොමැතිකම නිසා තමයි අපි මේ අනන්ත සසරේ ඇවිදින්නේ. දැවිලි සහිත ආශ්‍රව කෙලස් හටගන්නේ සතිය නැතිකම නිසා. එනම් මනාව සතියෙන් ඉන්නවා නම් කියන්නේ සිහියෙන් ඉන්නවා නම් ඔහුගේ උපන් ක්ලේශයෝ ප්‍රහාණය වෙනවා, නූපන් ක්ලේශයෝ නූපදිනවා. ක්‍රමක්‍රමයෙන් පරම සත්‍ය වැටෙන්නට පටන් ගන්නවා. එතකොට පින්වත්නි බුදු පියාණන් වහන්සේ වදාලා මේ සත්වයාගේ විසුද්ධිය වූ නිර්වාණය පිණිස ශෝකේ පරිදේවය දුරු කරගන්න, දුක්ඛ දෝමනස්යන්ගෙන් අත් මිදෙන්න, කෙලස් තවන නුවණ පහළ කරගන්න, ඒ වගේම මාර්ගඵල සාක්ෂාත් කරගන්න, නිවන සාක්ෂාත් කරගන්නට තියෙන එකම ප්‍රතිපදාව තමයි මේ සතිපට්ඨානය කියලා වදාළේ. පින්වත්නි, එක වෙලාවක බුදු පියාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ලෞතුරා බුදු වුණ මටත් ගුරුවරයෙක් ඉන්නවා. මහණෙනි ලෞතුරා බුදු වුණ මගේ ගුරුවරයා තමයි සතර සතිපට්ඨාන. එතකොට බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානේ සලකලා තියෙන්නේ ගුරු සංහිතිය. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා මේ සතිපට්ඨානේ නම්
ඒ කියන්නේ සම්බුද්ධත්වයට පත් වුනේ මේ සතිපට්ඨාන භාවනාව තුළින්. එහෙනම් අපට ඒකාන්තයෙන්ම මේ භාවනා මාර්ගය සව් කෙලසුන්ගෙන් සම්පූර්ණයෙන් නිදහස් වීමට අනන්ත සැප ඇති පරම සැප ඇති නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට ඒකාන්තයෙන්ම අපට මේ සතිපට්ඨාන භාවනාව ඉවහල් වෙනවා. ඒක නිසා සියලු දෙනාම ආදර ගෞරවයෙන් මේ සතිපට්ඨාන භාවනාව ඉගෙනගෙන ජීවිතේ පුරුදු කරන්නට ඕන. එතකොට පින්වත්නි මේ සතිපට්ඨාන සූත්‍රය බුදු පියාණන් වහන්සේ වදාළේ කුරු රට කම්මාස ධම්ම කියන නියම් ගමේ කුරු ජනපද වාසීන්ගේ මේ නියම් ගමේදී තමයි කුරු වැසියන් මුල් කරගෙන සතිපට්ඨානෙ වදාළේ. ඒ සතිපට්ඨාන සූත්‍රයේ ශ්‍රවණය කරපො සියලු දෙනාම උතුම් නිර්වාණ පුරයටපත් වුණා. නිර්වාණ මාර්ගයට යමු වුණා. කුසල මාර්ගයට යමු වුණා කියලා සඳහන් වෙනවා. එහෙනම් අපට නිවන් මාර්ගයට කුසල මාර්ගයට පුණ්‍ය මාර්ගයට පිවිසෙන්නට මේ කාන්තෙන් අත්දැකලා භාවනාව කිව්වහම සම්මා සතියයි. සම්මා සතිය කිව්වහම සතර සතිපට්ඨාන. එහෙනම් සතර සතිපට්ඨානෙන් තොරව භාවනාවක් වෙන්නේ නැහැ. සතියකුත් නැහැ. එතකොට අපි මේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මුලටම වදාළේ ආනාපාන පබ්බය. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව. ඉතින් අපි ගිය වතාවේ ආනාපාන සතිය ගැන තමයි බොහෝ සාකච්ඡා කළේ. ආනාපාන සතිය යම් ප්‍රමාණයකට දියුණු කළා. ඉතින් මේ අපි වඩන්නේ මොකද්ද? කායානුපස්සනාවනේ. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන හතරෙන් මුලින්ම වඩන්නේ කායානුපස්සනාව. ඒතකොට කායානුපස්සනාවේ වඩනකොට කාය ගැන බැලීම නේද? කාය ගැන බලනකොට මොකද මේ ආනාපානසතිය මොකටද දෙන්නේ? කාය ගැන කලකිරෙනවා. ආනාපානසතිය කරනකොට ගමන් ළඟ තියෙන ආයනවස්තනාව වැඩෙනවද ආනාපානසතිය කරනකොට? වැඩෙනවා. ආනාපානසතිය කරනකොට කායනුපස්සනාව වැඩෙනවා කියලා. වැඩෙනවා. කොහොමද? ආස්වාස් ප්‍රාස්වාස් සෑම වෙලේම ආස්වාස් ප්‍රාස්වාස් සෑම වෙලේම ආනාපාන සතිය පැවැත්වෙන්නේ ආනාපාන. මොකද්ද? කය පැවැත්වීම සිදුවන්නේ ආනාපාන සතියත් සමග. කාය පැවැත්වෙන්නේ ආනාපාන සතිය. ඉතින් දැන් හුස්ම නිරුද්ධ කරලා ඉන්න පුළුවන් කට් ඉන්නවනේ පිළිගන්න කරලා. එහෙම අහලා නැහැ. දන්නේ නැහැ. අපි බලමු ඒ ඉදිරියේදී අපි ඉගෙන ගන්න කොහොමද මෙතනදී දැන ගැනීම පිණිස මම පොඩ්ඩක් මතක් කරනවා. කය කොටස් කීයක් තියෙනවද? 32යි. කියද? 32යි. කුණක කොටස් 32.
මං ගුණක කොටස් 32 කියන නෙවෙයි නේ කාය කොටස් කියන්නේ. කාය කොටස් 42යි. මොනවද? තද ස්වභාවය වැඩි, ඝනත්වය වැඩි කොටස් 20ක් තියෙනවා. ඊළඟට ඊළඟ ස්වභාවය වැඩි කොටස් 12ක් තියෙනවා. හරි. ඊළඟට උෂ්ණ ස්වභාවය වැඩි කොටස් 4ක් තියෙනවා. ඊළඟට වායෝ ස්වභාවය වැඩි කොටස් 6ක් තියෙනවා. ඒ 6 අතර එක අංගයක් තමයි ආනාපාන. ආනාපාන කියන හුස්ම කියන්නේ කයේ එක්තරා කොටස. ඉන්ද්‍රියක් කොටිම කියනවා. සියලු ඉන්ද්‍රියන්හි ඊශ්වරත්වයෙන් තමයි මේ හුස්ම පවතින්නේ. ඔය එක කුණකයකටවත් ඉන්න බෑ. තියෙන්න බෑ. ආසන ප්‍රාශ්වාස නැත්තම්. එතකොට මේ ආසන ප්‍රාශ්වාසයෙන් මුළු රූප කායම පවතිනවා. අපි කයේ සෑම ඉන්ද්‍රියක්ම පවත්වන්නේ සකස් වෙන්නේ ඒ සෛලවලින්. ලේ. එතකොට ඒ ශරීරයේ ඒ කොටස් වලට අවශ්‍ය එලේ හදවතින් බොම්බ කරනවා. හැබැයි ඒ පිරිසිදු රුධිරය පමණයි. එතකොට රුධිරය පිරිසිදු වෙන්නේ පෙරහැරේ. පෙරහැරි වලදී ගන්න වූ ආශ්වාසයෙන් ශරීරයට අර ලේ වලට ඔක්සිජන් උරා ගන්නවා. ඒ තියෙනවා යම් අපවිත්‍ර කොටස් ලේ වලදී කාබන් ඩයොක්සයිඩ් වගේ තියෙන අපවිත්‍ර කොටස් හුස්මත් එක්ක ලින්ක් දානවා පිට කරනවා. එතකොට ලේ පිරිසිදු කරලා නැවත හදවතින් මුළු කය පුරාම යවනවා. එතකොට මේ මොළේ වැඩ කරන්නේ, අතපය වැඩ කරන්නේ, වගුරු වැඩ කරන්නේ, අල්ලබෙන හැල්ල බඩවැල් ආදී මුළු කයම වැඩ කරන්නේ මොනවා නිසා? ලේ නිසා. ලේ වැඩ කරන්නේ හුස්ම නිසා, වාතය නිසා. එලේ පිළිවෙලින් මාදිසියල්. එතකොට මුළු කයේ තියෙන සෑම ඉන්ද්‍රියක් තුළම ප්‍රධාන වෙලා තියෙන මොනවද? හුස්ම. ආංගික නිසා ඒ හුස්මත් ශරීරයේ ප්‍රධාන කොටසක්. ඒවා තියෙනවා අපි ඒවා ධාතු මනසිකාරයේ විශේෂයෙන් ඉගෙන ගන්නවා. උද්දංගම වාතය, අදෝගම වාතය, කුච්චිසේ වාතය, කොට්ටසේ වාතය, අංගභංගානිකාරී වාතය, ආසන ප්‍රාශ්වාස වාතය. ඒකේ ආසන ප්‍රාශ්වාස වාතය ගැන විතරයි අපි මේ වෙලාවේ කතා කරන්නේ. එතකොට ශරීරයේ අංගයක් තමයි හුස්ම කියන්නේ. කොටින්ම කියනවා නම් මහා වේදල්ල සූත්‍රයේ දෙන්නනවා ධම්මදින්නා රහස්තරණී වහන්සේ කාය සංඛාරය කියන්නේ මොකටද? ආස්වාද ප්‍රාශ්වාස. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකාය අභිධර්මයේ සංයුත්තේ විභංග සූත්‍රයේදී පෙන්නනවා කාය සංඛාරය කියන්නේ මොකටද? ආස්වාද ප්‍රාශ්වාස. කාය සංකාරෝ, වචී සංකාරෝ, චිත්ත සංකාරෝ. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා සංකාර වර්ග කීයද? ඒතර කාය සංඛාරය කියන්නේ මොකටද? කාය සකස් වීම. එහෙනම් මේ මුළු කයම හදන්නේ කවුද? ප්‍රධාන වෙන අංගයන් අතර පළවෙනි එක තමයි හුස්ම. අපිට කන්නේ නැතුව වතුර ටිකක්වත් නැතුව දවස් කීයක් ඉන්න පුළුවන්ද? 7යි. හුස්ම ගන්න නැතුව දවස් කීයක් ඉන්න පුළුවන්ද? පුළුවන් දවසක්? ඈ? එහෙනම් අනිවාර්යයෙන්ම මේ හුස්ම මේ අතර ප්‍රධාන දෙයක් වෙනවා. දැන් ඒක ඔබට පැහැදිලි
හුස්ම කියන්නේ කාය පටිපද ධර්මයක්. ඒ කියන්නේ කයත් එක්ක බැඳී තියෙන දෙයක් තමයි හුස්ම කියන්නේ. ආන් ඒක නිසා හුස්ම බැලීම තුළින් කායානුපස්සනාවම වැඩෙනවා. පැහැදිලි? ආස්වාද ප්‍රාස්වාදයේ තුළින් අයේ කායයක කොටසක් නිසා හුස්ම ආනාපාන සතියම විදර්ශනාවයි කායනුපස්සනාවයි. ඒ තුළින් විදර්ශනා ඥානය වැඩෙනවා සමත සමාධියත් වැඩෙනවා. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම වදාළේ මේ භාවනා කරන්න එන මේ යෝගාවචරයාගේ මනස කැළඹිලා පවතින. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂියාව, මසුරුකම, කපටිකම, නානා ආකාරයේ අකුසලයන්ගෙන් මනස ගහණය වෙලා අසංවර වෙලා කැළඹිලා තියෙනවා. එතකොට ඒ කැළඹුණ අසංවර වුණ මනසක් තියෙන කෙනෙකුට මේ සත්‍ය වැටහෙන්නේ නෑ. පරම සත්‍ය දැක්කත් ගණන් නැහැ කැළඹුණ මනසකින්. දැන් බලන්නකෝ දොස්තරලා ඔපරේෂන් කරනකොට පපුව පාරනවා. බඩ පාරනවා. සීය නැති කළා හිස් කබල ඒකත් පල්ලා ඔපරේෂන් කරනවා. මැෂින් හයි කරනවා සමහර තැන්වල. හෘදයට ඉතින් ඔන්න ඔය වගේ දේවල් කරනවා. දැන් එතකොට මේ කයේ ස්වභාවය පේන්නේ නැද්ද? පේන්නේ නැද්ද? පේනවා. අවබෝධ කරගන්නවා. ඇයි? කැළඹුණ මනසකින් තමයි ඉන්නේ. ඒකින්ද සත්‍ය වැටෙන්නේ. මං කියන්නේ අර එම්බාම් කරන්න ඉන්න මිනිස්සයා ඉන්නවද? මසාරවල ඉන්නේ. එම්බාම් කරන්න ඉන්න මිනිස්සයා මේ වෙනකොට බුදු වෙන්න ඕන කියලා මම නම් කියන්නේ. ඇයි? ඒ තරම් ශරීරය ගැන කපලා කොටලා දානවා. හැබැයි අවබෝධද? ඇයි? එක්කෝ බීගන අරෙදේ කෑගා කියලා පයිසා කරන්න කියලා මල විඤ්ඤා කපනකොට නෑ. ඔව් තේරෙන්නේ. ඔය කකිරාගත්තේ තියෙන මල්ශාලාවක එයාට රුපියල් 1000ක් දෙන්න ඕන. එකක් මිනිහා මේ ඔපරේෂන් මේ එම්බාම් කරන්නේ. අරක්කු බෝතලයක් දෙන්න ඕන. භාගයක් බොනවා. ආය අර දොස්තරලා අතට හරි දා ගන්නෝනේ මෙයා මොකක්වත් නැහැ. අර මේ කපල දැම්මා වැඩේ කරා. භාගයක් බොනවා ඉස්සෙල්ලා වැඩේ කරනවා. කරන යන අතරතුර තේ දීලා තිනවා. එක්කෙනෙක් බලානිලා තිනවා. අර අතේ ලේ පිටින් බනිස් එක අරගෙන මෙහෙම උපාර. ඇයි කියන්නේ මෙයාලා හාල් මැස්ස කණ එකයි අතර කිසි වෙනසක් නැහැ. දෙකම එකයි. මෙයාලා හාල් මැස්ස චචර ගාලා ගෑවත් එකයි අරකට. වෙනසක් තියෙනවා. කිසි වෙනසක් නැහැ. ඊට පස්සේ එම්මා ගලලා ඉතුරු භාගෙත් බිලා යනකොට ඔන්න එතකොට තේරෙනවද? නෑ. ඇයි ඒ? කැළඹිලා. මම නම් කියන්නේ මේ වෙනකොට මේ උපාසකම්මලා රහත් නෙවෙයි බුදු වෙන්න ඕන කියලා කියන්නේ. ඇයි? හාල් නැත්නම්ගේ ඔලු කීයක් කඩලා ඇත? එම්බාම් කීයක් කරලා ඇත? නෑ? නැත්නම් ඔලුව නෝදා බොරු කියන්නේ. කොගොල්ල මාස් මේ මාළු කපලා නැද්ද? හැබැයි වැටුණා නෑ. කපන්නේ තණ්හාවෙන් නේ. ඇදලා දාන්නම වැඩි ඇදලා ගන්නෙත් නෑ යන හින්දා. හොඳට කොටස් යයි කියලා අර එම්මෙන් සුද්ධ කරලා දාලා වැඩි හොදනවද? ඔය කියන්නේ වැඩි හොදන්නේ. ඇයි තණ්හාවෙන් ඒක කරමින් ඉන්න සත්‍ය වැටේ.
එහෙනම් මේ ධර්මයේ අපි ළඟමයි තියෙන්නේ. අපි ඉන්න වටපිටාවෙම තියෙනවා. හැබැයි වැටෙන්නේ නැහැ. හේතුව කැළඹුණ මානසිකත්වයකින් මේවා කිරීමයි. එතකොට ඔහු ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරනකොට හිතේ රජස් අකුසලයේ පිරී තියෙන නිසා සත්‍ය වැටෙන්නේ. ඕක දැක්ක නිසා බුදු පියාණන් වහන්සේ මුලින්ම වදාළේ මේ කැළඹී ඇති මානසිකත්වයක් තියෙන මේ සත්වයාගේ මනස සංවර කිරීම තමයි උන්වහන්සේ මුලින්ම මේකයි ආනාපාන සතිය වදාළේ. ආනාපාන අරමුණේ බොහෝ වෙලාවක් ඉන්නකොට මේ කැළඹී තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන විදුද්ධ චුකුච විචිකිච්ඡා ආදී අකුසලයන්ගෙන් ගහණේ පවතිනා වූ මේ මනස සංවර වෙනවා. චංචල මනස නිච්චල වෙනවා. අන්නේ නිච්චල වූ කර්මණ්‍ය වූ භාවනාවට යෝග්‍ය වූ පිරිසිදු ප්‍රභාස්වර වූ ඒ මනසට පරම සත්‍ය ස්වභාවයේ වැටෙනවා කියලා වදාළා. එහෙනම් අපිට මෙතෙක් දවස් සත්‍ය වැටුනේ නැත්නම් හේතුව අපේ මනස අසංවරයි. අපි ඔළුවේ වෙන දේවල් තියාගෙන ධර්මයට අවබෝධ වෙන්නේ. අන්න එහෙනම් කල යුතු මුල්ම දේ හැටියට පෙන්වුවා හුස්ම දෙස ඔබ සිහිනුවණින් බලන්න, හුස්ම අරමුණ මෙනෙහි කරන්න, හුස්ම අරමුණේම සිත රඳවන්න, ඒ තුලම සිත එකඟ කරන්න. අන්න එතකොට අර හිතේ තියෙන කැළඹිච්ච ගතිය නැති වෙලා සමාධිය කියන ස්වභාවයක් ගොඩ දිනවා. ආගේ සමාධිමත් වූ හිතට මේ සත්‍ය වැටෙනවා කියලා කියනවා. ඒ සමාධිය ප්‍රථම ධ්‍යාන සමාධියට සත්‍ය වටහා දෙන ස්වභාවය අඩුයි. දෙවන ධ්‍යාන සමාධියට සත්‍ය වටහා දෙන ස්වභාවය අඩුයි. තුන්වෙනි ධ්‍යාන සමාධියටත් එහෙමමයි. එහෙනම් චතුර්ථ ධ්‍යානයට තමයි මේ සත්‍ය හරියටම වැටෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ හතරවෙනි ධ්‍යානෙදී නිබුදුනි. පිරුණම් පෑවේ හතරවෙනි ධ්‍යානෙදී, ප්‍රාතිහාර පාන්නේ හතරවෙනි ධ්‍යානෙදී. එතකොට බුදුනේ හතරවෙනි ධ්‍යානෙ නම් පිරුණම් පෑවේ හතරවෙනි ධ්‍යානෙ නම්. ආන්න උන්වහන්සේ වෙන්නන්නේ යෝගාවචරයාට මෙන්න මේ චතුර්ථ ධ්‍යාන කුසල චිත්තය හදාගන්න. 1 2 3 ධ්‍යාන නැතුව එතෙන්ට යන්න බැරි නිසා ආනාපාන සතිය තුලින් සිත සමාධිමත් කරගන්න කියලා ආදාලේ හතරවෙනි ධ්‍යානයේට හොඳටම හිත සමාධිමත් කරගන්න. තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. තථාගතයන් වහන්සේ මග කියා දෙනව විතරයි. තුම්මෙහි කිච්ඡං ඔබටයි කෘත්‍ය තියෙන්නේ. ඔබටයි මේ කරන්න තියෙන්නේ. එහෙනම් අපි ගිය වතාවේදී පළවෙනි ධ්‍යානයේට භාවනාව වඩා ගන්න ආකාරය මේ අතන කියා දුන්නා. ඒක හොඳට ගෙදරදී පුහුණු වෙන්න කියලා කිව්වා. ගිය වතාව වෙන්නේ නැතුව මේ වතාවෙම ආපු කට්ටිය ඉන්නවද? ඉන්නවා. හොඳයි. ඒකත් හොඳයි. හැබැයි මතක තියාගන්න ඕන දැන් මේක තාම පළවෙනි දවස් ළඟ හින්දා අලුත් කට්ටිය ආවට ගමක් නැහැ. හැබැයි ටිකක් ඈතට යනකොට නම් ඉතින් වැඩක් නැහැ.
ඉතින් හොඳයි ඇවිල්ලා අහගෙන වටින් ඉතින් අර ගෙදර ඉන්නකොට නොයෙක් අකුසල් ඔය ඉඳගෙන හිටියත් කල්පනා කර කර ඉන්නේ මොකක් හරි අකුසලයක් නේ. ඉතින් ඇවිල්ලා ඉඳගෙන හරි හිටියොත් කුසලයක් නේ. ඒකයි. මුලින්දලම සම්බන්ධ කර ගන්නවා නම් හොඳයි. ආපු කට්ටියට කියන්නේ මොන වැඩේ තිබුණත් ඒ සියල්ල දෙක මැරිලා යනකොට මොකුත් අපිට එන්නේ නැහැ, ගෙනියන්න බෑ. ඒක නිසා මේ වැඩසටහන් පෙළට අකණ්ඩව සම්බන්ධ වෙන්න කියන කාරණේ තමයි මතක් කරන්නේ. ඉතින් දැන් අපි පළවෙනි ධ්‍යානෙට මේ අතෝ ගෙදරදී භාවනා පුරුදු පුහුණු කරගෙන තිබෙනවා. දැන් එහෙනම් අපිට අද ဒုတိ ය ධ්‍යානෙට යන ආකාරය හොඳින් වටහා ගන්නටයි තිබෙන්නේ. ඊට පෙර පඨම ධ්‍යාන සමාධිය හොඳින් ඇති කර ගන්නට ඕන. අද අපි ඇත්තට දැන ගැනීමට කෙටියෙන් සිහිපත් කරන්නම්. මේ භාවනාවට සුදුසු පරිසරයක් හොයාගන්න. කැලයක් හෝ ගහක් මුලක් හෝ ශූන්‍ය ස්ථානයක්, ශූන්‍ය නිවසක් හරි කමක්. ඒ වගේ තැනකට ගිහිල්ලා අර්ධ පරියන්කින් හෝ බද්ධ පරියන්කින් වාඩි වෙලා කය ඉදි කොට තබාගෙන වාඩි වෙන්න. කොන්ද කෙලින් තියෙන විදිහ. බිත්තියකට, ගහකට මොකටවත් හේතු වෙන්නේ එහෙම නැහැ. පුටුව වල ඉන්නවා නම් ඒ කට්ටියට කියන්නේ. දැන් ඉඳ ගන්න නමන්න හන්දි නමන්න බැරි නම් ඉතින් පුටුවේ ඉතියට කමක් නැහැ. හැබැයි පුටුවට හේතු වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඇසතු වෘක්ෂ මූලේ යටති බුදු වුණාට ගහට පිට දුන්නේ. හැබැයි කවි වල හදලා බෝධි පූජාවලක් තියෙනවා. ගෞතම මුනි දුන් පිට දුන් බෝධි. නේ? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගහට හේතු දුන්නේ. කවියම වැරදි. ඉතින් බුදුහාමුදුරුවෝ ගහට හේතු දුන්නා. අපි ඉතින් ආයේ මේ විද්‍යාවට හේතු දුන්නා මොකද වෙන්නේ? අපි ඉතින් පුටුවට හේතු දුන්නා මොකද වෙන්නේ? එහෙම නැහැ. ඒක නිසා ගස යටදී බුද්ධත්වයට පත් වුණාට ගසට හේතුුනේ නේ. වජිරාසනේ කොහොමත් ගසට හේතු වෙලා නෙවෙයි තිබ්බේ. මදක් කෑති. එතකොට පින්වතුනි කිසිම දෙයකට හේතුවක් වෙන්නේ නැතුව හොඳට කොන්ද ගෙලින් කර ගන්න ඕන. එතකොට තමයි මේ ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාව හොඳට කය වැටෙන්නේ. දැන් ණයෙකුට උනත් පිඹින්න නම් කෙලින් වෙන්න ඕන. ණය පිඹින්නේ කෙලින් වෙලා. දිගා වෙලා ඉඳගෙන ණයට පිඹින්න පුළුවන්. බෑ. ඒ කියන්නේ හොඳට හුස්ම ගන්න එක තමයි මේ පිඹීමෙන් කරන්නේ. එතකොට ඇද වෙලා බෑ. ඒ වගේ අපේ මේ කය ඇද වෙලා අපිට හරියට හුස්ම ක්‍රියාව තුළ සිහි නුවණ පවත්වා ගන්න. ඒ නිසා කෙලින් ඉඳලා තමන්ගේ සිත නාසයට යොමු කරගෙන නාසිකාග්‍ර කෙළවරේ හිත තබාගෙන ඉහළට පහළට යන හුස්ම අඳුරනවා. ඉහළට එනකොට ආශ්වාසය කියලා හිතනවා, පහළට එනකොට ප්‍රාශ්වාසය කියලා හිතනවා. ආස්වාද ප්‍රාශ්වාස දකිමින් ධනිමින් භාවනා කරනවා. ඊළඟට හුස්මේ ස්වභාවය, හුස්මේ දිග ස්වභාවය දකින්න ආස්වාද ප්‍රාශ්වාසය. ඊළඟට හුස්මේ කෙටි ස්වභාවය දකින්න. දිග ස්වභාවය විනාඩි 10ක් විතර යනවා. ඊළඟට කෙටි වෙනවා. කෙටි ස්වභාවයත් විනාඩි 10ක් විතර යයි. ඊළඟට හුස්ම සංසිඳෙනවා. සියුම්මට ඉහළ පහළ යන්න පටන් ගන්නවා.
සියුම්මට වැටෙන හුස්ම අඳුරමින් සංසිඳීම මෙනෙහි කරනවා. එතකොට දිග හුස්ම, කෙටි හුස්ම සංසිඳීම මනස සිහිනුවණින් දැක දැක ඉන්නවා. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාසයේ දිග කෙටි සංසිඳීම කියන අවස්ථාවන්ගේ මුල, මැද, අග කියන තුන් තැනම අඳුර ගන්න. දිග හුස්මේ පටන් ගැනීම, මැදින් යෑම, අවසාන. කෙටි හුස්මේ පටන් ගැනීම, මැදින් යෑම, අවසාන. සංසිඳීමේ පටන් ගැනීම, මැදින් යෑම, අවසාන. හොඳට දකින්න. එහෙම දැක දැක ඉන්නකොට අපේ සිත හුස්මටම යොමු වෙලා කය දැනෙන්නේ නැති, අතපය දැනෙන්නේ නැති, කයේ බර ගතිය නැති වෙලා ලොකු සැහැල්ලු ස්වභාවයක්, මහා සැහැල්ලුවක් ඇති වෙනවා. මානසික සුවය. ඒ හොඳට හුස්ම ප්‍රකටයි. ඔය වෙනකොට තමන්ගේ මනසේ යම් ප්‍රබෝධමත් ගතියක්, අර අඳුර වෙලා තියෙන මනස ආලෝකමත් වෙලා, ආලෝකයක් කියලා ආලෝක ස්වභාවයක් වෙනවා. මේ ආලෝකයක් කියවහම කහ පාට, රතු පාට, තෙමිල් පාට වගේ නිකන් එහෙම වර්ණ නෙවෙයි. එළියක් පැටිලත් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි ඒ හිතේ ඇති වෙන ප්‍රීති ස්වභාවය. හඳ එළියේ ඉන්නකොට හඳ දිහා බලන්නේ නැතුව, හඳ එළිය පොළවට වැටලා තියෙනවා පේන්නේ නැතුව, නිකන් ආකාශය දිහා බලනකොට යම් ආලෝකමත් බවක්. ඒ වගේ මනසේ අර හුස්ම අරමුණ තුල සිහිය තැම්පත් වීම නිසා යම් ආලෝකමත් බවක් ඇති වෙනවා. අන්න එතන ප්‍රීතිය කියලා කියනවා. ඒක රුග්ගහ නිමිත්ත කියලා කියනවා. ඉතින් ඒකම තව තවත් ඒ ප්‍රීතිය, කය දෙන සැහැල්ලුව, සතුටු ස්වභාවයක් විදිහට දකින්නකොට අර ප්‍රීතිමත් වූ ආලෝක ස්වභාවය තවත් ඊට වඩා වැඩි වෙනවා. වැඩි වෙනකොට මහා මානසික නිවීමක් ඇති වෙනවා. වචනෙන් කියන්න බැරි. තමාම අත්විඳින්න. ඒත් හුස්ම හුදින් දැක දැක ඉන්නේ. අන්න එතකොට තමන්ගේ හිත මනාව තැම්පත් වෙලා, කයේ බරගතිය නැති වෙලා, දුවන්නේ නැති ලොකු සැහැල්ලුවක්, සමාධියක් දැනෙනවා. එතකොට මේ වෙනකොට සිතේ විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව කියන ධානාංග පහළ. ඔය ධානාංග තමයි අපිට දැනෙන්නේ. ඔය කියන්නේ චෛතසිකේ චෛතසික දැනෙනවා. ඒතකොට අපි මොකද කරන්නේ? විතක්කේ, විචාරේ, ප්‍රීතිය, සුඛ, ඒකාග්‍රතාවයෙන් හොඳින් අඳුනගෙන මොකද හිතන්න පටන් ගන්න. ඒ ටිකට කියන නම මොකක්ද? පළවෙනි. එතකොට මේ පහ තියෙන බව හොඳින්ම ප්‍රත්‍යක්ෂ වුණායින් පස්සේ, මේ පහ තියෙන බව හොඳින්ම ප්‍රත්‍යක්ෂ වුණායින් පස්සේ අපි පළවෙනි ධ්‍යාන කියලා. මේ ටික තියෙන බව හිතට ප්‍රත්‍යක්ෂ නැත්තම් එහෙම හිතුවට වැඩක් නෑ. ඒක තමන්ම දැනගන්න ඕන දෙයක්. මම මේක ගිය මාස හොඳට පැහැදිලි කරලා දුන්නේ හින්දා ගොඩක් විස්තර කරන්න යන්නේ. එතකොට පළවෙනි ධ්‍යානය කියලා සිහි කරනකොට තවත් මොකද වෙන්නේ? අනන්ත සැපේ වැඩි වෙනවා. අනන්ත සතුට, තවත් හුස්ම සියුම්මට වැටෙන බව උඩට දැනෙනවා ප්‍රකට වෙලා හිතට. වෙන මොකුත් අහු වෙන්නේ නැහැ. සද්ද ඇහෙනවා, කැක්කුම් දැනෙනවා. හැබැයි ඒවා ඔස්සේ සිත යන්නේ නැහැ. එතකොට
එකඟ බව, සතුටු බව, සැප බව, හුස්ම අරමුණ ගැනීම, මෙනෙහි කිරීම කියන විතක් ਵਿਚාර කියන මේවා දකිමින් තමයි අපි පළවෙනි ධානය කියලා සිද්ධ කරන්නේ. කෙනෙකුට මේ தත්ත්වයට එන්න විනාඩි 5ක් පුළුවන්. කෙනෙකුට විනාඩි 10ක් 15ක් 20ක් පැයක් යනවා. කෙනෙකුට පැය එකමාරක් දෙකක්, කෙනෙකුට දවසක්, කෙනෙකුට සතියක්, මාසයක්, අවුරුද්දක්, අවුරුදු 5ක්, අවුරුදු 10 15 ගිහිල්ලා සමාජ අවුරුදු 60 70 භාවනා කරලත් ඔය தත්ත්වෙ දෙන්නේ නැති කට්ටිය ඉන්නවා. එහෙම කට්ටිය ඉන්නවා. ඒ මොකද සසර එහෙම පුරුදු කරලා නැත්තම් තමයි. කෙනෙකුට මේව කරනකොට එන්න පුළුවන්. ඒ මොකද සංසාරේ මුදට හිත වඩලා භාවනා කරලා තියෙනවා නම් ඒ தත්ත්වය තියෙනවා. එතකොට ඉතින් ඔන්න තමන්ගේ ස්වභාවය දැන් මේ තුලින් චෙක් කරගන්නත් පුළුවන්. නේ ඉක්මනට සමාධිය යනවා නම් මම එන්න සංසාරේ මේ වැඩේ කරලා එන්නේ නැත්තම් නිින්ද යනවා නම් අඟපතේ ගැක්කම වෙනවා නම් සිතුවිලි පහළ වෙනවා නම් අන්න එතකොට සසර කුසල ශක්තිය අඩුයි. කොහොමද දැන් කමක් නැහැ. සලා පළවෙනි ධ්‍යාන හොඳින් ප්‍රගුණ කරගෙන පස්සේ ඊට පස්සේ ဒုတိ ය ධ්‍යානයට යන ආකාරය මම කියනවා. දැන් ඔබගේ වගකීම මොකද මට තියෙන ඔච්චරයි කරා. ආයි මට හුස්ම දිහාවලාගෙන ඉන්න කියන්නේ. මගේ හුස්ම මට දැකලා මගේ වැඩේ මට කරගන්න පුළුවන්. ඔය කට්ටියගේ වැඩේ ඔය කට්ටිය කරන්නේ. දැන් ඉතින් ඔතනින් තමයි හැලෙන්නේ අර වැලි ටික ඔක්කොම දාලා හලනකොට ඔක්කොම වැටලා බොරුල ටික ඉතුරු වෙනවා වගේ මේ ඉන්න 100ක් විතර ඉන්නවා මෙතනින් 10කටවත් ඔය කියන தත්තේ එයිද දන්නේ නැහැ. සමහරට ඔක්කොටම එයිද දන්නේ නැහැ. ඒක තමන්ගේ පුණ්‍ය ශක්තියයි. ඒකින්ද තමන් කරගන්න. හරි. දැන් පටන් ගමු. භාවනාවට පෙර භාවනා පූර්ව කෘතියක් කරන්න තියෙන බව අපි මතක් කළා. ඉතින් පූර්ව කෘතිය හැම දිනකටම පාඩම් නැති නිසා මම දැන් පූර්ව කෘතිය කියවනවා. එතකොට මේකට පූර්ව කෘතිය කියලා පටන් ගන්න. දැන් අලුතෙන් ආපු කට්ටියට තේරුණාද කරන්න ඕන විදිහ? ඔව්. හොඳට කොන්ද කෙලින් තියා ගන්න ඕනේ. පාත් වෙලා නම් බෑ මේක කරන්න. බෑ ඉතින් දැන් වයිදර ගිහලා ඉස්සරහට නැමිලානේ පොල් පිටක් තියලා හරි යවන්නේ කෙලින් කර ගන්න ඕන නැත්තම් බෑ. හරි. දැන් පටන් ගමු. දැන් කොන්ද කෙලින් කර ගන්න. කය සැහැල්ලුවෙන් තියා ගන්න. ස්පියාවන අර්ධ කරගෙන හිස මුදුනින් තබාගෙන වැදගන්න. වැදගෙන ස්වාමීන් වහන්සේ කියන විදිහට කියන්න. ඒ භාග්‍යවත්තු අරහත්තු දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්තු අරහත්තු දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ නෛර්යානික ධර්මයට මාගේ උත්තම නමස්කාරය වේවා. ඒ භාග්‍යවත්තු අරහත්තු දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බඳු අෂ්ටාර පුජ්‍යල මහා සංඝ රත්නයට
සිල්වත් ගුණවත් උතුමානන්ට වැඩිහිටි ගුරුවර දෙමව්පියන්ට භාවනා මාර්ගවලට භාවනා කරන අයට භාවනා දෙන ගුරුවරුන්ට කිසියම් වූ කෙනෙකුට මාගේ සිත කය වචන යන තිදොරින් දැන හෝ නොදැන සිදු සියලුම වැරදිවලට පළමුවද දෙවනුවද මට සමාව ලැබේවා මට සමාව ලැබේවා මට සමාව ලැබේවා මාගේ ජීවිතය උතුම් බුද්ධ රත්නයට පූජාවක්ම වේවා මාගේ ජීවිතය සී සන්ධර්මයට ධර්ම පූජාවක්ම වේවා මාගේ ජීවිතය ආර්ය මහා සංඝ රත්නයට සංඝ පූජාවක්ම වේවා කියවන්නේ කාමයේ කවිය අහගෙන ඉන්න බුද්ධ රත්නය නමාමි බුදු සිසිලසින් හදවත තෙමා ධම්ම රත්නය නමාමි ධම් සිසිලසින් හදවත තෙමා සංඝ රත්නය නමාමි ගුණ සිසිලසින් හදවත තෙමා ත්‍රිවිධ රත්නය නමාමි දෝ සාවිතොත්නය දිමි සමා ඇස් දෙක පියාගෙන අත් දෙක අරගෙන වම් අත උඩින් දකුණු අත තබාගෙන භාවනාව ආරම්භ කරන්න. හිතලා හුස්ම ගන්න එපා. ඉබේ වැටෙන හුස්ම අඳුනමින් හුස්මේ දිග කෙටි සංසිඳීම් ස්වභාවය අඳුනමින් කිව් ආකාරයට පළවෙනි ධ්‍යානයට භාවනා කරන්න. ආනාපානසති භාවනාව තමයි වඩාගන්න. ආසන ප්‍රාශ්වාසයේ සිහිය තියාගෙන උඩට එන හුස්ම පහළට එන හුස්ම ඇඳුවා. ඊළඟ හුස්මේ දීර්ඝ ස්වභාවය ඇඳුවා. දැන් ඊළඟ හුස්මේ කෙටි ස්වභාවය. ඊළඟ හුස්මේ සංකීර්ණ. ඔයාලට මේ තේරුණාද ඒ අවස්ථාව? තේරෙයි. හොඳයි. ඊට පස්සේ මෙහෙම ඉන්නකොට මොකද අර කය දැනෙන්නේ නැතුව ගියා. නේ? අත් දෙක මෙහෙම තියනවා, කකුල් දෙක තියනවා, ඇඟ තියනවා දැනෙන්නේ නැති ලොකු සැහැල්ලුවක් ආවා. එතකොට හුස්ම හොඳට ප්‍රකට වෙලා ආවා. නේ? ඊට පස්සේ අර විතර්ක විචාර පිසුක ඒකාග්‍රතාව කියන අංග තමන් හඳුනමින් පළවෙනි ධ්‍යානය කියලා සිහි කරන්න කියලා මතක් කළා.
එහෙම සීකලාද? දැන් අර මම කියනකොට උස්මේ දිගට සංකීර්ණ ස්වභාවය අඳුරන්නේ යනකොට හිතේ උස්ම හොඳට තේරෙනකොට අර හිතේ යම් ප්‍රවාස්තර බවක් කියන්නේ යම් ආලෝකමත් ස්වභාවයක් එනවා කියලා කිව්වා. නේද? ආවද? ඒක හැබැයි මේ ආලෝකයක් හැම නෙවෙයි යම් රූපයක් නෙවෙයි හිතේම හටගත්ත ප්‍රීති කියන චෛතසිකය. ඒ කියන්නේ ඒක දැන් ප්‍රීතියට විරුද්ධ පැත්ත ද්වේෂය. ද්වේෂය ඇති වෙනකොට හිත කළු වෙනවනේ. නේ? ද්වේෂය ඇති වෙනකොට හිත කළු වෙනවා. ප්‍රීතිය ඇති වෙනකොට හිත සතුටු වෙනවා. ඒ කියන්නේ අර හිතේ තියෙන සතුටු ස්වභාවයේ පිරිච්ච බව තමයි අර හැදිලි බව තමයි අර යම් ආලෝකමත් භාවකින් දැනෙන්නේ ප්‍රීතිය. ඉතින් ඒ හොඳට භුක්ති විඳින්න කියන්නේ ඒ තේරුම් ගන්න තවත් හුස්ම ගැන ඉඳලා අර විතක් විචාර විදි සුඛ ඒකාග්‍රත අංගානුනාටි කියලා කියනවා. හුස්ම අරමුණ ගන්න බව විතක්කය. ඒ හුස්ම අරමුණේම හිත පවත්වන බව විචාරය. ඒ තුල ඇති වෙනා වූ අර ආලෝකමත් බව මානසික සතුට ප්‍රීතිය. ඊළඟට කායිකව ඇති සැහැල්ලුව අතපය දැනෙන්නේ නැති කයක් නෑ වගේ තනියම ඉන්න ස්වභාවයේ බරගතිය නැති බව සුඛය. හුස්ම අරමුණේම සිත එක්තැන් වෙලා තියෙන බව ඒකාග්‍රතාවය. ඒ කියන අංග ටික අඳුරමින් මොකද කිව්වේ? පළවෙනි ධ්‍යානෙ කියලා දී කරන්නේ. එහෙනම් දී කරන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතියට ආධාරක භාවනාවක් පෙන්නනවා. ඒ සතර සතිපට්ඨාන භාවනාවේ දෙවනි භාවනාව ඒ කියන්නේ කායානුපස්සනා සතිපට්ඨානේ දෙවනි භාවනාව. ඒ පෙන්වන්නේ ආනාපාන සතිය බලවත් කර ගැනීම පිණිස තමයි ඒ දෙන්නේ. මොකද? ඒකේ නම ඉරියාපත. ඒතර ඉරියාපත පබ්බය කියලා කියනවා. මොකද? මේ ආනාපාන පබ්බය අපි දිනු කරලා ඊළඟට මේ ආනාපාන සතිය තවත් ප්‍රබල කරගන්න ඒ තුල සමාධිය දියුණු කරගන්න නම් මොකද කරන්න කියන්නේ? ඉරියාපත භාවනාව වඩන්න කියලා. ඉරියව් අනුව ගිය සිහිය පතය කියලා කියන්නේ දහවන පතය කියන්නේ නේ ගමන් පතය දහවන පතය ඒක යන මාර්ගය ඒ වගේ ඉරියාපත අපේ සිහි නුවණ ඉරියව් අනුව ගමන් කරනවා ඉරියව් අනුව සිහිය පවත්වනවා ඒක ඉරියාපත භාවනාව අපේ ඉරියව් කියන්නේ මොනවද? ඉරියව් හතරයි. සතර ඉරියව්. ආන්වේ සතර ඉරියව් තුල සිහිය පවත්වන්න. බුදුරජාණන් වහන්සේ වදාරනවා පුනච්ච පරම්බික්කවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති. නැවතද මහණෙනි කායානුපස්සනා වශයෙන් අන් භාවනාවක් කියමි. ඉද බික්කවේ බික්ඛු මේ ශාසනයේ හම් භික්ෂුවක් ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති යන්නේද යමි කියන සිහියෙන්ම යනවා දැන් ඔබ ගෙදර ඉඳලා මෙතෙන් ආවනේ කී පොළක සතිපට්ඨානෙ පිළිවවුවා කියන්නේ සතිපට්ඨානෙන් කී පොළකදී පිටවවද සිහිය කොච්චරක් දුර සතිපට්ඨානෙ පැවැත්වේ නෑ ආන් ඇත්තේ කවුද එනකොට ගච්ඡන්තෝ ඊතෝ නිසින්නෝ තීතෝ අනේ තිතෝවා මොකද්ද තිතෝවා ඒ කියන්නේ තිතෝවා තිතෝම් හීති පජාන ඒ කියන්නේ සිටින්නේද සිටිමි කියලා හිතනවා. දැන් යනවා ගිහිල්ලා හිටගෙන ඉන්නවා හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා. ඊළඟට
නිසින්නෝවා නිසින්නෝම් හීති පජානා. ඒ කියන්නේ මොකද? ඔව් ඉඳගෙන ඉන්නේද ඉඳගෙන ඉඳිමි කියන සිහියෙන් ඉන්නේ. දැන් මෙයාට සතිපට්ඨානෙන් ඉඳගෙන ඉන්නේ. මොන සතිපට්ඨානද? අසතිපට්ඨානෙ ඉන්නේ. ඊළඟ සයානෝවා සයානෝම් හීති පජානා. සයනය කරන්නේද නිදන්නේද නිදමි කියන සිහියෙන් යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තතා තතානම් පජානාති. යම් යම් ආකාරයකට තමන්ගේ ශරීරයේ පිහිටයි. ඒ පිහිටන ආකාරය දකිනවා. එතකොට ඉරියාපතේ දරට වඩනවා. මොකටද දැන් ආනාපාන කියන්නේ සති නිමිත්ත. එතකොට ඒක සතිපට්ඨානෙ වඩනවා. සතිපට්ඨානෙ වඩ ඉන්නකොට දැන් සමහරුන්ට සිතුවිලි එනවා, කැක්කුම් එනවා, හිත විසිරෙනවා, නොඑක් ඒවා නිසා යාගේ මනස තැම්පත් නැහැ, කලබලයි. ආගේ කලබල මනස එකපාරට සමවත් කරන්න බැරි නිසා උන්වහන්සේ වදාලා ආනාපාන සතියත් එක්කම එයට ආධාරක භාවනාවක් වශයෙන් මේ සතර ඉරියව් ගැන දකින ඉරියාපත භාවනාව. දැන් එතකොට අපිට මේ ජීවිතේ හැම මොහොතකම ජීවත් වෙනවා කියන්නේ ওই ඉරියව් හතරෙන් එකක ඉන්නවා. පස් ඉරියව්වකින් ඉන්න කෙනෙක් අත උස්සන්නේ. කවුරු හරි පස් ඉරියව්වකින් ඉන්න කෙනෙක් අත උස්සන්නේ. ඒ කියන්නේ හිටගෙන හෝ ඉඳගෙන හෝ නිදාගෙන හෝ ඇවිදිමින් හෝ මේ ඉරියව් හතරේ නැතුව තව වෙන පස්වෙනි ඉරියව්වකින් ඉන්න කෙනෙක් අත උස්සන්න මෙතන. ඉන්නවා? නෑ. ඔය කවුරුණත් ඔය ඉරියව් හතරේ ඉන්නේ. එහෙනම් ඔය හතරේ සිය පවත්වන්න. දැන් බලන්න අපි ගත්තොත් එහෙම ගෙදර ඉඳලා පන්සලට පයින් එනවා නම් ඒ එන ගමනේදී පියවර 1000ක් තියන්න ඕන. කියලා හිතමු. ඒක කකුල් දෙකට යෙන් එනකොට පියවර 1000යි. ඒකට ඒ එතන යෑම තමයි තියෙන්නේ. එතන දැන් 100 පිටුවනවා. ඒ පියවර 1000 තුල සිහිය පුළුවන් තුන් ආකාරයකට පිටවන්න. එක පියවරක තුන් ආකාරයක්. එතකොට සිහි සතිපට්ඨානෙ කීපලක පුළුවන්? පියවර 1000යි එකක් 3 ගානේ. හැබැයි අපි නෑ. කොහොමද? මේක පියවරක් කියලා කියන්නේ ක්‍රියා තුනක්. කකුල ඔසවන එක ක්‍රියාවක්, ඉදිරියට ගෙනියන එක අනිත් ක්‍රියාවක්, තබන එක තව ක්‍රියාවක්. ඒක ක්‍රියා තුනයි. එතකොට මේ ක්‍රියා තුනම සතිපට්ඨානෙ කරන්නේ. කකුල ඔසවනකොටම ඔසවමි කියන සිහියෙන් කරන්නේ. ගෙනියනකොට ගෙනියමි, තබනකොට තබන. ඔසවමි, ගෙනියමි, තබන. ඔසවමි, ගෙනියමි, තබන. කියලා ආම විදිහට සිහියෙන්ම කරා. එතකොට ඒ යෑම හිටගෙන ඉන්න මොහොතේදී හිටගෙන ඉන්නවා නම් හැම මොහොතකම සිටිමි නැත්නම් හිටගෙන ඒ ඉරියව්ව දෙස බලාගෙන තමයි හිතන්නේ. අර මෙතන හුස්ම තුල තිබ්බ සිහිය දැන් තියන්නේ කොහෙද? ඉරියව්ව තුල. ඇයි මෙයාට එකපාරට හුස්ම වගේ සිවුම් අරමුණක් ග්‍රහණය වෙන්නේ නැති හින්දා අර ගොරෝසු අරමුණ තුල සිහිය පිහිටුවලා සිහිය එක්තෙන් වුණාට පස්සේ මෙයා සිවුම් අරමුණ කරා ගෙනියනවා. ඊළඟට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා හිතන්න. දැන් මේ කටි උදේ ඉඳගත් වෙලා ඉඳලා මේ වෙනකන් කීපවලක සතිපට්ඨානෙ කියන්නේ. එකක්වත්. එහෙනම් අන්න දැන් ඉඳගෙන ඉන්න හැම වෙලෙම ඉරියව්ව දෙස බලාගෙන ඉඳගෙන ඉඳීමි කියලා ඒක දිහා බලන් හිතනවා. එතකොට අපේ හිත කාමච්ඡන්දෙට යනවද? ව්‍යාපාදෙට, තීන මිද්දෙට, උද්ධච්ච කුක්කුට, විචිකිච්ඡා අන්න දැවිලි සහිත ආශ්‍රව කරා හිත යන්නේ නැහැ. ඊළඟට සායම නිදරකොට නිදමි කිය ඒ සිහියෙන්ම කරන්නේ. දැන් එතකොට අපි ටිකක් ඉරියාපත භාවනාවේ එක ඒ සක්මන් භාවනාව
අපි ටිකක් කරමු සිහිය තියුණු කරගන්න. ඇහිද්දි භාවනා කරගෙන යනකොට සද්දයක් ඇහුනොත් එම ඒකට කන් දෙන්න යන්න එපා. තමන්ගේ වැඩේ කරගෙන යන්න. දැන් සමහර ආම්දුරන උපදෙස් දෙනවා භාවනා ආනාපාන සතිය කරගෙන යනකොට සද්දයක් ඇහුනොත් සද්දයක් ඇහුණා ඒ වගේ මෝඩ උපදෙස් මන්නම් දෙන්නේ නැහැ. මතක තියාගන්න. ඊළඟට කැක්කුමක් આવොත් කැක්කුමයි කියලා දෙනවා. කැදීමක් આવොත් කසනවා කියලා දෙනවා. දැන් පටන් ගත්තේ ආනාපානයෙන් ඊළඟට ඉන්නේ සද්දේ තුල. දැන් ඊළඟට ශබ්ද සතිය තියෙන්නේ ආනාසතිය නෙවෙයි ආනාපාන සතිය නෙවෙයි ඊළඟට වේදනා සතිය තියෙන්නේ ඊළඟට කහන සතිය තියෙන්නේ. ආයෙත් එනවා ආනාපාන සතිය. ආයෙත් ආනාපාන ටිකක් වෙලා ඉන්නවා ආයෙත් එනවා සද්දේ. ආයෙත් කහනකොට එතෙන් යනවා. ඔය වගේ දැන් ආයෙත් හිත දුවනව නෙවෙයිද? දැන් එකක්වත් නෑ අන්තිමේ. පටන් ගත්තේ ආනාපානෙන් ඉවර වෙන්නේ මරණානුස්සතිය. ඒ අන්තිමේදී කොහොමද? එකක්වත්. එහෙම මෙතෙක් කල් කරා තමයි. තවත් මෙතෙක් කල් කළ මෝඩ වැඩපිළිවෙල නවත්තන්නයි යන්නේ. එහෙම එකක් බුදුහාමුදුරු කියලා නැහැ කොහෙද? ඔක්කොම එකවර කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒ වෙලාවේ සතින් උපට සිහිය උපදවාගෙන වාසය. දැන් එහෙනම් සක්මන් භාවනා කරන්නේ මේතන ඇතුලෙත් පුළුවන් ටික දෙනකොට මේ පැත්තෙත් පුළුවන් එළියෙත් පුළුවන් මෙතනින් උඩට ගිහලා අර සයිඩ් එකේ තියෙන මේ පැත්තෙත් පුළුවන් උඩත් පුළුවන්. තේරුණාද? හරි. මම එන්න කියන කම්ම සක්මන් භාවනා කරන්න කෙනෙක් එක්ක කතා කරන්නේ කෙනෙක්ගේ මූණ දිහා බලන්නේ ඒ මොකක්වත් නැහැ. තේරුණාද? එතකොට හරියට මේ කකුල ඔසවනකොට කකුල ඔසවනවා කියන එකෙන්ම තමයි ගන්න. අර මෙතන ආස්වාද වගේ ඔසවමි ගෙනියනකොට ගෙනියමි තබමි ඒ තබනකොටම දැන් මෙයාට නිකන් ඉන්න වෙලාවක් නෑ ආයෙත් මේක එනවා මේ පැත්තෙන් අනිත් කකුල එසවෙනවා. එතකොට ඔසවමි ගෙනියමි තබමි ඔසවමි ගෙනියමි මේ ක්‍රියාවම දකිමින් භාවනා කරන්ට සක්මන් භාවනා දැන් පටන් ගන්න. අපේ ජීවිතයේ ස්වභාවය මොකක්ද? ලෝභ දෝෂ මොහ උපදින්නේ. ලෝභ දෝෂ මොහ උපදින්නේ අපි. ඉතින් අපි ඔය සතර ඉරියව් පවත්නකොට ඒ සතර ඉරියව්වන්ගේ ඒ ඉන්න හැම ඉරියව්වම ඒ වෙලාවේ මෙහෙම කරලා හිටියනම් අපිට කෙලස් එන්න විදිහක්. ඉතින් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ වෙස්සන්තරාත්මේ වෙසතුරු මහරජතුමා වශයෙන් ඉපදිලා සත්‍ය මහා දාන පවත්වලා උන්වහන්සේ තුසිත දෙව්ලොව සංසුසිත දිව්‍ය පුත්‍රයා වශයෙන් ගිහින් ඉපදුණා. මෛත්‍රී බෝධිසත්වෝ නාමයෙන්. ඒ මෛත්‍රී බෝධිසත්වෝ නාද දෙවිය වශයෙන් ඉන්නවා අපේ බෝධිසත්වෝ ඒ වෙනකොට දෙව්ලොව ඉඳලා තමයි ඉත වෙලා ඇවිල්ලා මහා මායා දේවිය පිළිබිඹුනේ බුද්ධත්වයට පත් වුණා. ඊළඟට බුද්ධත්වයට පත් වෙන්නේ මෛත්‍රී බෝධිසත්වෝ නාද දෙවිය නැත්නම් වාසුදේව පුත්‍රයෝ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සම්තර ආත්මයෙන් පස්සේ තුසිත සන්තුසිත දිව්‍ය පුත්‍රයා වශයෙන් ඉපදිලා ඒ කුසිත දිව්ලෝකෙ හිටපු හැම කාලෙම උන්වහන්සේ හිටියේ සතිපට්ඨානෙ. කිසිම මොහොතක දෙව්ලොව ඉන්නකොට උන්වහන්සේගේ සතිපට්ඨානෙ කැඩුණාද? ඊළඟට උන්වහන්සේ දෙව්ලොවේ නික්මුනේ සතිපට්ඨාන. මෞගුණ පිළිසිඳ ගත්තේ සතිපට්ඨාන. ඒ කියන්නේ මනස සිහිය. ඊළඟට
සාමාන්‍ය දරුවෙක් මව්කුස ඉන්නවා වගේ නෙවෙයි බෝධිසත්වෙක් මව්කුසේ ඉන්නේ කොහොමද? ඔව් බද්ධ පරියන්කෙන් ඉන්නේ භාවනා ඉරියව්ව. ඒත් ඉන්නේ සතිපට්ඨාන. ඊළඟ මව්කුසෙන් විහිුණේ සතිපට්ඨාන. සාමාන්‍ය කෙනෙක් මුලින්ම ඔළුව පැත්තෙන් ඉපදෙයි බෝධිසත්වෙක්. රන් හිමිමගකින් බහින්නාත්මෙන් තමයි මව්කුසෙන්නේ. ඒකයි සෑම බෝධිසත්ව මාතාවක්ම තම පුත්‍රයා හිතගෙනම බිහි කරා. ලෝකයට බහිනවා. ඉතින් එතකොට ඒ ඉපදුන මොහොතේ ඉඳලා අවුරුදු 29 වෙනකම් ගිහිගේ වාසය කළා සතිපට්ඨාන. එකම මොහොතකවත් සතිපට්ඨාන කැඩුන්නේ නැහැ. ඊළඟ ගිහිගේ හැරදමල ගිහලා දුක්කරක්‍රියා කළා. අවසානයේදී බෝධි මූලය අරා වැඩින් වජ්‍රාසනය අරා වැඩින්ලා දසබිම්බරක් මරසෙන් පාඩුවල ලෝතුරා බුද්ධත්වයට පත් වුණා. ඒ තුන්වහන්සේ ඒ වෙනකම්ම සතිපට්ඨාන කරුණේ. වෙස්සන්තරාත්මෙන් පස්සේ තුසිත දෙවලෝ ඉපදිලා ඒ මොහොතේ ඉඳලා බුදු වෙනකන් එකම තැනකදීවත් සතර ඉරියව්වක් තුල උන්වහන්සේ අසිරියෙන් ඉඳලා. ඉඳලා තියෙන මොකෙන්ද? සතිපට්ඨාන සිහිය. යනකොට ඒ මෙනෙහි වෙනවා. කතා කරනකොට ඒ මෙනෙහි වෙනවා. නිහඬව ඉන්නකොට ඒ මෙනෙහි වෙනවා. හැම මොහොතක හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව මෙනෙහි වෙනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා. නිදා ගන්නකොට නිදනවා. මේ කියන හැම වෙලාවෙම උන්වහන්සේ සතියෙන්මයි වාසය කරන්නේ. එහෙනම් දැන් මේ තරඟ සති නිමිත්ත ඇති වෙලා දැන් එහෙනම් නැවත ආනාපාන සති භාවනාව වඩමු. දැන් පළවෙනි ධ්‍යානයේට අපි භාවනා කරගත්තා. දැන් ඊළඟට තියෙන අපිට දෙවන ධ්‍යානෙට යන්න. ආසන ප්‍රාස්වාසයේ අවධානය යොමු කරලා ඊතර විචාර වැඩෙනකන් ඉඳලා පඨම ධ්‍යානයේට සමාධිය ඇති වුණායින් පස්සේ අපි පළවෙනි ධ්‍යානයේ හොඳින් වඩාගෙන පළවෙනි ධ්‍යානෙ ඉඳලා අදිෂ්ඨානයක් කරනවා. මොකද කරන අදිෂ්ඨාන? සමාධිය නදීවා කියලා අදිෂ්ඨාන. අදිෂ්ඨානයක් කළාම අපේ සිත උඩු අතට වැඩෙන්න පටන් ගන්නවා. එතකොට අපි මොකද කරන්නේ? දෙවන ධ්‍යානයේ ලක්ෂණ සිහි කරනවා. එතකොට උඩට වැඩෙනවා අපි දෙවන ධ්‍යානෙ කියලා සිහි කරනවා. පළවෙනි ධ්‍යානයේ පාත්නාව හිත දෙවන ධ්‍යානයේ ඒකාග්‍රය. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් මේ පළවෙනි ධ්‍යානෙ විතක් විචාර විසුඛ ඒකාග්‍රතාව කියන අංග පහනේ තියෙන්නේ. එය මෙනෙහි කරා දැන් ඒකෙදී දෙවන ධ්‍යාන පළවෙනි ධ්‍යානයේ තියෙන මේ අංග මෙනෙහි නොකර දෙවන ධ්‍යාන අංග මෙනෙහි කරනවා. තේරුණාද? මොකක්ද? විතක් විචාර දෙති ත්‍රිවිධයේ සුඛය ඒකග වයි මෙනෙහි කරනවා. එතකොට අපේ හිත මොකද වෙන්නේ? ဒုတိယ ධ්‍යානෙට වැටෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නේ සමාධි නගීවා කියලා අදිෂ්ඨාන කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා අඳුනමි දෙවන ධ්‍යානෙ 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 කියලා සීකරනවා. එතකොට අපි පඨම ධ්‍යාන සිත හොඳින් වැඩිලා තිබුණා නම් ဒုတိ ය ධ්‍යාන සිත හොඳින් වැඩෙනවා. ඉතින් ওই විදිහට මෙනෙහි කරගෙන විනාඩි 10ක් 15ක් ඉන්නවා. ඉඳලා මේ සමාධියෙන් ආය මෙදෙන්න කිව්වහම දැන් මේකට ඇස්සරන් කිව්වම එකපාරට දෙකේ ඉඳලා ඇස්සරෙනවා. එහෙනම් සමාධිම දීවා කියලා හිතලා ආයෙත් පළවෙනි ධ්‍යානෙ කියලා ටිකක් මෙනෙහි කරලා ඒකෙම සමාධිම දීවා කියලා පළවෙනි ධ්‍යානෙට දැහලා තමයි කරන්නේ. තේරුණාද? හරි. තේරුණා නැති කතියට උසන් තේරුන්නේ නැහැ. කවුරුත් නැහැ ඔක්කොම තේරුණා.
කරන්නකොට විදිහ තේරුණා නේ මේ විදිහට කරන්න. ඉතින් හැබැයි පළවෙනි ධ්‍යානෙ හුදින් ඇති වුණාට පස්සේ දෙකට අදිෂ්ඨාන කරනවා. පළවෙනි ධ්‍යානෙ නැතුව අදිෂ්ඨාන කළාට ඒක නිකන් වෙන්නේ නැති දෙයක්. පළවෙනි ධ්‍යානෙ හුදින් අඳුරගත්තෙන් පස්සේ අපි දෙවෙනි ධ්‍යානෙට අදිෂ්ඨාන කරලා ඒ විදිහට තියෙනවා. හොඳයි. දැන් භාවනාව පටන් ගන්න. භාවනා වඩා ගන්න කියලා මතක් කරගන්න. එහෙම දෙවි ඥානෙට අධිෂ්ඨාන කරලා ගිය කට්ටිය ඉතින් දෙවියන් කරපු කට්ටිය අතෝස්සන්. නේ. පළවෙනි දේ. අයියෙන් දෙවන ධ්‍යානෙදී තේරෙන්නේ නැති දෙවන ධ්‍යානයේ ලක්ෂණය හොඳින් දන්නේ නැති. දෙවන ධ්‍යානෙට ගියාද කියලා දන්නේ නැහැ දෙවන ධ්‍යානයේ ලක්ෂණය දන්නේ නැත්නම් පළවෙනි ධ්‍යාන වල චූට්ටයි වෙනස් තියෙන්නේ. ඔව්. දැන් කීපයක චූටි වෙනසක් විතරයි තියෙන්නේ පළවෙනි ධ්‍යාන. තියෙන එකම වෙනස තමයි මොකද්ද? විතක්ක ਵਿਚාර නැහැ. ඒ කියන්නේ හුස්ම දැනෙන්නේ. දෙවෙනි ධ්‍යානෙ තියෙන වෙනස හුස්ම දැනෙන්නේ. පළවෙනි ධ්‍යානෙන් පස්සේ අපි ආයේ හුස්ම ගැන හොයන්න යන්නේ නැහැ. හුස්ම දැනෙන්නේ ආලෝක ධාරාව ගතියෙන් විලාසිතා. ඔව්. ප්‍රීතිය එහෙම වැඩි. ඉතින් ඒවා විස්තර කරලා දෙන්නම් දැන් දාන වේලාව තියෙන හින්දා. දැන් දානේ වල දාන්න ඕන. දානෙන් පස්සේ විස්තර කරලා දෙනවා. දැන් මේ ඇත්තෝ කෑම අරගෙන මොකද කරන්නේ? කතා කර කර ඉන්නවා. සක්මන් භාවනා කරන්නේ. කෑම ගන්නෙ සිහියෙන් සක්මන් කරන්නේ කරලා කැමැති කර ඉඳගෙන භාවනා කරන්න නැත්නම් සක්මන් කරන්න කතා කර කර අරයගම යාගේ තොරතුරු අහහා ඉන්න ඕනේ නැහැ. මොකද මේ අතක තියෙන වැඩ රාජකාරී නතර කරලා ඈත දුර බලාපොරොත්තු ඉඳලා ඇවිල්ලා කතා කරගෙන ඉන්න ඕනේ. ඕකට නම් වෙන දවසකුත් පුළුවන්. ඒකෙන්ද මේ කාලේ දාන ගන්නෙ සිහියෙන් ඊට පස්සේ සිහියෙන් සක්මන් කරන කෑම ගත්ත ගාම ගොඩ වෙලා සක්මන් කළා නම් නිදිමතක් නැති වෙනවා සමාධියත් වැඩෙන්න උපකාරයි. ඊපස්සේ අපි භාවනාව ආරම්භ කරනකම් මේ කියා දුන්න ආනාපාන සතිය හෝ ඉරියාපතේ තුල හෝ සක්මන් භාවනාවෙන් මේ ඒ පටන් ගන්න වෙලාව වෙනකම් මේ අතු ඉන්න ඕන. පැහැදිලිද? හොඳයි. දැන් එහෙනම් දාන ටික ගමු. සෑම දිනාටම අමා මහ නිවන් සම්පත්තිය ලැබේවා.